බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 මා සමග ධර්මාසනයේ ධර්ම මණ්ඩපයේ වැඩ සිටින ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ ආයතනික පරිපාලක ධූරයෙහි කටයුතු කරන අපේ නල්ලතන්නියේ බුද්ධඝෝෂ ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේගෙනුත් ඒ වගේම ආරණිකේතන ද්විභාෂා මූලික පිරිවෙනෙහි නියෝජ්‍ය කෘත්‍යාධිකාරී මගේ ශිෂ්‍ය පුත්‍ර පූජනීය පරකුම්දෙනි සීලවංශ ස්වාමින් වහන්සේ ඇතුළු අපේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධාකාමී ගුණගරුක පින්වතුනි පසුගිය පොහොය දවසේ ඉඳලා අපි පෝදා සන්ධ්‍යායාමේ වැඩසටහන ධර්ම දේශනාවක් වෙනුවට ධර්ම සාකච්ඡාවක් විදියට සිද්ධ කරන්නට කටයුතු සම්පාදනය කරා. ඒ අනුව පසුගිය පොහොය දවසේ මාත් අපේ ශිෂ්‍ය පුත්‍ර සීලවංශ ස්වාමීන් වහන්සේ ඒ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වුණා. අද දවසේ මගේ අනෙක් ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ වන බුදුඝෝෂ ස්වාමීන් වහන්සේ මේ ධර්ම සාකච්ඡාවට මේ ධම්සභා මණ්ඩපයට වැඩම කරලා වැඩ සිටිනවා. අද පින්කමට දායකත්වයේ ගන්නවා යටිගම්මන පවුලේ පින්වතුන් විජේසිංහ පවුලේ පින්වතුන් ධනපාල පවුලේ පින්වතුන් සහ ඒ පවුලේ සියලුම නෑදෑ හිතමිතුරන් විශේෂ බලාපොරොත්තු අතර තියෙන්නේ මියගිය ඒ අත්ංගේ පවුල්වල ආදරණීය මව්දෙමව්පියන්ට පින් අනුමෝදනා කිරීම තමයි මුඛ්‍ය අරමුණ තේමාව බවට පත් වෙලා තිබෙන්නේ. අපි තාම සතුටු වෙනවා ඔබත් සමග මේ ධර්ම සංවාදයෙහි සාකච්ඡාවෙහි නියැලෙන්න ලැබීම ගැන. විශාල පිරිසක් මේ සන්ධ්‍යායාමේ පැමිණිලා තිබෙනවා මේ සද්ධර්ම සාකච්ඡාවට සහභාගී වීම සඳහා. විශේෂයෙන් අපි බොහොම සතුටින් පිළිගනු ලබනවා
අපේ ශාසනික කටයුතු වලට විශාල උපකාරයක් කරන අපේ නීල් මැතිතුමා ඕස්ට්‍රේලියාවේ එතුමනුත් කෙටි කලකට ලංකාවට ආපු වෙලාවේ මේ උතුම් පින්කමට ඇවිල්ලා තියෙනවා. අපේ එතුමනුත් අපේ ආයතනයේ ඉන්න බොහෝම සත්පුරුෂයෙක් ලෙස සීකරලා පිළිගනු ලබනවා. මේ අවස්ථාවට සහභාගී වන සදහැවතුනි, ඒ වගේම Facebook බුදුපුතුන් පිටුව ඔස්සේ මේ වෙලාවේ සජීවීව සම්බන්ධ වෙන සදහැවතුනි, අද අපි දෙනම ඔබත් හමුවේ සාකච්ඡාවට ලක් කරනවා සැකය පිළිබඳව. විචිකිච්ඡා කියන ධර්මයේ පිළිබඳව අපි අද ඔබත් එක්ක සාකච්ඡා කරනවා. මම ටිකක් අඩුවෙන් කතා කරાવી වැඩි පුර අවස්ථාවක් මම උත්සාහ කරනවා අපේ බුදුගොස් ස්වාමීන් වහන්සේට ලබා දෙන්න. මොකද මම රාත්‍රියේ 1යි තංගල්ලට වඩිනකොට අද උදෑසන ආපහු 5ට නැගිටලා උදේ තංගල්ලේ වගේ ගොඩ පන්සලේ තිබිච්ච වැඩසටහනට ගිහිල්ලා ආයෙත් කොළඹ ඇවිල්ලා තවත් ධර්ම දේශනා දෙකකට ගිහිල්ලා තමයි ආවේ. නිසා අධික වෙහෙසලා ඉන්න නිසා වැඩි අවස්ථාවක් අපේ බුදුගොස් ස්වාමීන් වහන්සේට ලබා දෙමින් තමයි මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ. මූලිකව මේ ධර්මයෙහි විචිකිච්ඡා කියන පදයෙන් විග්‍රහ කරලා තියෙන්නේ බුද්ධ ආදී 8 ස්ථානයේ පිළිබඳව සැකය කියන කරුණ තමයි විචිකිච්ඡා කියන පදය ඇතුලේ විග්‍රහ කරලා තියෙන්නේ. සැකය නම් නිවන් මඟ පුහුණු වෙන කෙනෙකුට අදාළව විග්‍රහ කරොත් බුදුරජාණන් වහන්සේ ගැන සැක තිබීම, සද්ධර්මය ගැන සැක තිබීම, ආර්යයන් වහන්සේලා ගැන සැක තිබීම, ඊළඟට සීලය ගැන සැක තිබීම, ඊළඟට පෙර ආත්මේ අපි හිටියද, අපි උප්පත්තියක් එහෙම ලැබලා තිබුණාද, අපිට එහෙම පෙර සංසාර ගමනක් තිබුණාද ආදී වශයෙන් පෙර භවය ගැන සැක සංකා ඇතුව ඉඳීම. ඊළඟට හොඳයි පෙර ආත්මේ හිටියත් ආයේ අපි උපදීද, ආයෙත් භවයක් එහෙම තියෙයිද, මරණින්මත් එහෙම ජීවිතයක් තියෙනවද ආදී වශයෙන් පසු භවය ගැන අපිට සැක සංකා ඉපදීම. දැන් තවත් කෙනෙක් ඉන්න පුළුවන් මේ ලෝකේ පෙර භවය පිළිගන්නෙත් නැහැ, මෙතනින් පස්සේ උපදින භවයක් ගැන පිළිගන්නෙත් නැහැ. ඒ කියන්නේ පෙර සහ පසු කියන භවයන් පිළිබඳව සසරේ හිටියාද ඉඳීද කියන කාරණා පිළිබඳව දැඩි සැකයකින් යුක්ත අය ඉන්නට පුළුවන්. ඊට අමතරව අපට දැක ගන්නට ලැබෙන්නේ මේ බුද්ධ ආදී 8 තැන පිළිබඳව සැකය තුළ කරුණු පිළිබඳව විග්‍රහ කරද්දී සොයා බලද්දී මේ පටිච්ච සමුප්පාද ධර්මය ගැන, හේතුඵල ධර්මය ගැන කෙනෙකුගේ මනසේ තිබෙන සැකය. මෙන්න මේ කියන කාරණා 8. මේ කියන කාරණා 8ෙහි යම් කිසි කෙනෙක් සැක කරමින් යනවා නම් ඔහුට උතුම් නිවන් මඟ සාධනය කර ගැනීම අතිශයින් දුෂ්කරයි. බුද්ධ ආදී 8 තැන. දැන් අපට තථාගතයන් වහන්සේගේ දේශනාවේ මේ විචිකිච්ඡාව තියාගෙන මේ මාර්ගයෙහි අබමල් රේණුවක තරම්වත් පුහුණුවක් සලසා ගන්නට ලබා ගන්නට බැරි බව නිතර අවධාරණය කරනවා. එහෙම කිසිම පුහුණුවක් ලබන්නට නොහැකි බව. ඒකයි මුලින්ම අපට පංච ශේක බල ධර්ම දියුණු කරද්දී අවධාරණය කරලා තියෙන්නේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ඡාග, පඤ්ඤා. මේ කියපු ශේක බල ධර්ම පහෙන් මුලින්ම දියුණු කරගන්න කියන්නේ කොහොමද? ශ්‍රද්ධාව. මොකද ශ්‍රද්ධාව දියුණු කරගන්නා ප්‍රමාණයට තමයි අපේ විචිකිච්ඡාව හෙවත් සැකය කියන ධර්මය අපෙන් දුරීභූත වෙලා යන්නේ, නැති වෙලා යන්නේ. ඒ හින්දා නිවන් මඟ ප්‍රගුණ කරන සත්පුරුෂයෙකු විසින් ශ්‍රද්ධා චෛතසිකය
දියුණු වෙන සත්පුරුෂ ඇසුරක් පවත්වා ගත යුතුයි. සද්ධර්ම ශ්‍රවණයක් සිත කළ යුතුයි. ඊළඟට ශ්‍රවණය කරන සද්ධර්මය සිහිනුවණින් නැවත නැවත මෙනෙහි කිරීමක් සිත කළ යුතුයි. අන්න එතකොට අපිට ශ්‍රද්ධා චෛතසිකය දියුණු කරගන්න අවශ්‍ය කරන පදනම හම්බ වෙනවා. මේ තමයි නිවන් මගට අදාළව. නිවන් මගට අදාළව සැකය කොයි විදියටද බුදුදහම විග්‍රහ කරලා තියෙන්නේ කියන මූලික පැහැදිලි කිරීම. ඊළඟට මම කැමතියි අපේ බුදුගෝස්වාමීන් වහන්සේට යෝජනා කරන්න උන්වහන්සේගේ පැත්තෙන් පැහැදිලි කරන්න කියලා සැකය නැත්නම් විචිකිච්ඡාව පුද්ගල මනෝභාවයක් විදියට කොයි ආකාරයටද මේ මනුස්ස సంతානයෙහි හටගන්නේ සහ ඒක පවතින්නේ කොයි වගේ ස්වභාවයකින්ද කියන එක. මොකද හේතුව උන්වහන්සේ බෞද්ධ මනෝවිද්‍යාව පිළිබඳවත් බටහිර මනෝවිද්‍යාව පිළිබඳවත් සෙසෙමය උපදේශනය පිළිබඳව අධ්‍යයනයක නියැලිලා ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. කවුන්සිලින් කියන විෂය උන්වහන්සේ ප්‍රගුණ කරමින් ඉන්නවා, පිරිසට බොහෝ උපකාර කරනවා. ඒ නිසා මම කැමති උන්වහන්සේගෙන් මේ සැකය කියන කරුණ පුද්ගල මනෝභාවයක් විදියට කොයි විදියටද මනුෂ්‍ය సంతානයේ ඇති වෙන්නේ, වර්ධනය වෙන්නේ ආදී වශයෙන් එහි ස්වභාවය ගැන විග්‍රහයක් සිත කරන්නට කියලා අපි උන්වහන්සේට සිහිපත් කළ සිටිනවා.
හැකියාවක් වුණා හිතනවා අපි ගාව තිබිච්ච දක්ෂතාවින්දවත් කතිකැත්තින්දවත් දෙනම හින්දවත් නෙවෙයි කියලා. මේ தත්ත්වයට මේ මොහොතේ මෙතන මේ සාකච්ඡාවට පැමිණෙන්න උදව් වුණේ අපේ ලොකු සානංශ නැමැති සත්පුරුෂේ කල්යනා මිත්‍රයෙක්ින් තමයි. අපි පොඩි කාලේ මාන වෙච්ච සානංශ පුතලෙක් නෙවෙයි. අපි මානෝනේ ටිකක් අවුරුදු පාරමිත පස්සේ ගාත්‍යාවන සුසුකම ඒ මොනකොට අපි ආදාළ දුන්නේ. ඊට පස්සේ අපි ලොකු සානංශයේ අනන්තර මත නිතරම අපිට දැනුවත් කරා. අපි කිසිසේත් මාත්‍යාවන සම්බන්ධව නැත්නම් සාසනික කටයුතු සම්බන්ධ ලොකු බලාපොරොත්තුවක් නොමැතිව අපි මේ සංසාරයේතර වෙන්න ඕනේ කියන අදහසක් මතරක් පිළිතුරකට ලොකු සානංශ මතක් කරා. මේ විදිහට කියන්නේ තමන්ගේ ආත්මාර්ථය විතරක් නෙවෙයි අනුන්ගේ පරමාර්ථය කැපවෙන්න ඕනේ කැපවෙලා වැඩ කරන එයයි විවිධ ජීවිතයේ තියෙන වටිනාකම නිතර අපිට ඒත් ගන්නවල මේ මොහොතේ යම් කිසි කරුණක් අපි සාකච්ඡා කරනවද ඒ සාකච්ඡා කරුණ අපිට දැනගන්න අවබෝධ කරගන්න හැකියාවක් ලැබුණේ ඒ ලොකු සානාස නිතර උත්සාහයෙන්. උන්වහන්සේ ඒ තත්ත්වයට අපිපත් නොවි උන්වහන්සේගේ වැඩකටයුතුට යොදන්න තිබුණා නම් කිසිසේත්ම මේ අවස්ථාවක් අපිට ඇති කරගන්න පුළුවන් කම වෙන්නේ නැහැ. සංසාර කොච්චර කුසල කරලා තිබුණා කොච්චර පින් කරලා තිබුණා අපිට කල්යාණ මිත්‍රයෙක් ඇසුරු නොලබුණොත් ඒ පරම පින් කුසල වලින් අපිට අවදාකවත් ඒ දෙල ඵලදායි වැඩදායි ඉඳා කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක හේතුව අපි අස්සජි මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ අසංඛ්‍ය කල්පලක්ෂ පාරමී සත්‍ය උත්තම වහන්සේ කෙනෙක්. උන්වහන්සේට අස්සජි මහරහතන් වහන්සේ ගුණ ගේනකම්ම උන්වහන්සේට ධර්මය වටහා ගන්න අවබෝධ කරගන්න හැකියාවක් ලැබුණා. ඒ හින්දා අපි මේ තත්ත්වයටපත් වෙලා මේ මොහොතේ මේ සාකච්ඡාවට අපිට අවස්ථාවක් ඇති වුණා නම් ඒ තුනේ අපි ලොකු සානංශයේ සත්පුරුෂ ගුණ කල්යාණ මිත්‍ර ගුණයෙන් තමයි වේද උන්වහන්සේට භෞතික සහ ආධ්‍යාත්මික උදව් කරන්න කියාවක් හම්බ වෙන්නේ නැහැ. උන්වහන්සේ ආධ්‍යාත්මික ඒ වගේම භෞතික ආත්මසීම සම්පූර්ණ පරිපූර්ණච සානංශ. උන්වහන්සේට අපි ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේ නිදුක් භාවයුක්තව නිරෝගී භාවයුක්තව සුවපත් භාවයුක්තව දීර්ඝායුෂ්‍යුක්තව ශාසන කටයුතු නැලෙන්න මානසික කායික ශක්තිය වර්ධනය වෙන්න සීල දනා කරගත්තා සීල කුසල පින් ඒ කුසානාංශයේ වාසනාව වේවා කියලා කලබල ආශිර්වාද කරනවා. එතනම අද සාර්වජනික අපි කොහොම වෙනවා නම් ඒ කුසානාංශ මතක් කරාවගේ සැකේ දවස් කියන්නේ සැකේ කියන ධර්මතාවයේ ආධ්‍යාත්ම වශයෙන් අපි කතා කරනකොට ඒ කුසානාංශේ ශ්‍රද්ධාව නැමැති ඒ මූලධර්මයේම පදනම් වෙලා අවබෝධය කරා කෙසේද යොමු වෙන්නේ කියන කාරණාව පැහැදිලි කළා. මම මේ මොහොතේ ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දෛනික කටයුතු වලින්. මේ සැකේන විතරතාවයේ ඉඳා අපි තුළ ඇති වෙන්නා වූ මානසික ව්‍යාකූලත්වය. ඒ සැකේට හේතු වෙන්නා කාරණා මොකද්ද? ඒ කාරණා නිදින්නේ මොකද්ද? ඒකෙන් ප්‍රතිපදාව මොකද්ද කියන කාරණා ගැටීම සාකච්ඡා ඇත්තටම සැකේ කියන ධර්මතාවය අපි දේහාකාරයෙන් කතා කරන්න අවස්ථාවක් හම්බෙන්නේ. එකක් කායික මත පදනම් වෙලා ඇතිවෙනා වූ සැකය සහ මානසික මත පදනම් වෙලා ඇතිවෙනා වූ සැකය. කායික මත පදනම් වෙලා ඇතිවෙන සැකය කියන්නේ අපි තුළ මුලිය වැඩ කරන්නා වූ රසායන ද්‍රව්‍යයන් වෙනස් වීම මත පදනම් වෙලා ඇතිවෙනා වූ සැකය. ඒ වගේම මානසික කියන්නේ පෞරුෂත්ව මත පදනම් වෙලා ඇතිවෙන අවශ්‍යයි. බලනවා කායික මත පදනම් වෙලා ඇතිවෙන සැකේ මොකද කියලා කල්පනා කරමු. විමසුවොත් අපි සම්පූර්ණයෙන්ම අපි සිතිවිලි වෙන්න පුළුවන්, ඇඟීම් වෙන්න පුළුවන්, අපි ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. ඒ තුනම සිදු වෙන්නේ අපි මුලේ සිදු වෙනා වූ රසායන ද්‍රව්‍යයේ ක්‍රියාකාරී මත පදනම් වෙනවා. ඒ සමතුලිතභාවයෙන් ඒ සිදුවෙන ක්‍රියාකාරකම් යම් කිසි මොහොතකට අසමනිත බව. කියන්නේ
අසමතුලිත බවට පත්වෙච්ච මොහොත ඒ කරන්නා ක්‍රියාවලිය ආත්මසින්ම වෙනස් වෙනවා. ඒ අසමතුලිත බවට පත්වෙච්ච මොහොත වෙනසීම තුළ අම්කිසි ආකාරයෙන් සැකේ මුල්පෙටකට ඇතිවෙනා රෝග ලක්ෂණ මතුවෙනවා කියලා බටහිර වෛද්‍යීන් කතා කරනවා. පළවෙනි කියන බින්දුන්වාදී සොපිනා කියන ඒවා නේ ඉලූෂන් කියන රෝග ලක්ෂණ. බින්දුන්වාදී කියලා කියන්නේ ඒකයි කියන බින්දුන සිත කියලා. බින්දුන සිත කියලා කියන්නේ අපි සාමාන්‍ය ක්‍රියාකාරකම් කරනකොට සිතිවිල්ලක් අටගන්න ඕනේ. සිතිවිල්ලට සාපේක්ෂ ඇඟීමක් අටගන්න ඕනේ. ඇඟීමට සාපේක්ෂව තමයි ක්‍රියාව කියන දේ අපි යොමු වෙන්නේ. ස්කිසොෆ්‍රීනියා බින්දුන්වාදී කියන රෝගයේ තත්ත්වයටපත් වෙච්ච පුද්ගලයාට සිතිවිලි සහ ක්‍රියාවට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේම සිතිවිලි ඒ වගේ ක්‍රියාව සහ සිතිවිල්ලට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේ සිතිවිලි සහ සිතිවිලි වලට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ රෝග ලක්ෂණේ පත්වෙච්ච පුද්ගලයාට කියන ඩිලූෂන් මොහේ නැමැති රෝගයේ ඉඳලා එයා තුළ අටගන්නවා කියනවා නොයේ ඒ පුද්ගලයා සම්බන්ධ බාහිර පුද්ගලයෝ කුමන්ත්‍රණය කරමින් යාට යම් කිසි ආකාරයෙන් බාධාවක් කරදරයක් කරන්න ලැබෙනවා කියලා සත්‍යයේ පුද්ගලයා තුළ එන්න පටන් ගන්නවා කියලා. අනිත් ආකාරයෙන් ඒ පුද්ගලයා සම්බන්ධ බාහිර පුද්ගලයෝ එකතු වෙලා කතා කරමින් ඒ පුද්ගලයාගේ පීඩාසහගත කරන්න කරදර කරන්න යොමුනවා කියලා සැකයේ පුද්ගලයාට කරන නින්දා ඒ පුද්ගලයා ඒ සැකයේ මත පදනම් වෙලා අනිත් පුද්ගලයාට කරදරයට යොමු වෙන්න පුළුවන් අවස්ථාවක් අවශ්‍ය තියෙනවා. ඒ වගේම නොයෙක් ආකාරයෙන් රූප පේන්න පටන් ගන්න පුළුවන් කී මේ බණාන වෙලාවක මංගලේ බණ මේ දේශනා කරන මගේ බලාගෙන එක්කිනාට අට මේ පුද්ගලයා මට මරන්න සිදු වෙයිද නැත්නම් වෙඩි තියන්න වෙයිද කියලා ඒක සැකයකින් පද වෙන්න පුළුවන්. එතකොට මේ පුද්ගලයා ඒ සැකයේ ඒ රෝග ලක්ෂණයේ සැකෙහිඳම එයා මානසික ව්‍යාකූල තත්ත්වයට ડિප්‍රෙෂන් වලට පත් වෙලා ආත්මසින්ම විකෘත වෙච්ච මනෝභාවයත් එක්ක ඒ රෝග ලක්ෂණ පුද්ගලයාට බණි කියලාවත් එහෙම නැත්නම් කවුන්සලින් උපදේශනේ පදනම් වෙලා ඒකේ ඊළඟට සුව කරන්න පුළුවන් කම් වෙන්නේ අනිවාර්යයෙන් පුද්ගලයාට වෛද්‍යවරියකට යොමු කරන්න වෙනවා. ඒ වගේම මේ පුද්ගලයාට මේ විදිහට පුළුවන් මම බුදු වෙලා නැත්නම් රහත් භාවයටපත් වෙලා නැත්නම් අනාගත පාල වෙන්න ඉන්නා වූ මෛත්‍රී කොසදන් මානසික සිතිවිල්ලත් ඒ පුද්ගලයාට ගණන් පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ පුද්ගලයාගේ සිතිවිල්ල ඇත්තටම ගණන් දෙනවා. යා මාපෑමක්වත් එහෙම නැත්නම් එයා විතරකින් ඒ සිතිවිල්ලක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම ඒ පුද්ගලයා තුළ මම බුදු වෙලායි මම අනාගතේ පාල වෙලා ඉන්නා මෛත්‍රී කොසදන් මානසික නැත්නම් විශ්වය මට ඕන විදිහට පවත්වාගෙන යන්න පුළුවන් කියන ඒ මනෝභාවය ඇත්ත වශයෙන්ම ඒක කොටන්නේ. හේතුව රසායන ද්‍රව්‍ය වෙනස් වීම. එතකොට අපි කලින්දේ පුද්ගලයාට නිඳා කිරීමවත් නැත්නම් අපහසුතාවක් කිරීමක් නෙවෙයි. කලින්ද හොඳම දේ මේ පුද්ගලයාගේ අනුකම්පාව ඇති කරගන්න. මේ පුද්ගලයාගේ සුදුසු වෛද්‍යවරයෙකුට යොමු කිරීම. එමෙ නිතර ඒ පුද්ගලයා ඒ සිරියාකම නිදිනකොට ඒ උග්‍ර තත්ත්වයටපත් වෙලා අවදරේක අවස්ථාවට මරණය මුක්තාවතාවයට බුදු වෙන්න පුළුවන්. ඒ වගේම සැකේකින ධර්මතාවය සහකාරීත්වය මොබිජල්ස් කියලා කියන්නේ ඒකනේ දීගික තෘෂ්ණාව කියන එක සහකාරීත්ව සහකාරී සම්බන්ධව ඒත්වක් රහිතව විතරම ඒ අන්තර්පුද්ගල සම්බන්ධ සැකයකට ගන්න. ඒ පුද්ගලයන් සම්බන්ධව පවත්වාගෙන යනවායි ඊට වෙන නැත්නම් සහකාරීත්ව නැත්නම් වෙන සම්බන්ධයක් පවත්වාගෙන යනවායි ඒවල දිගටම හම්බ වෙනවායි කතා බහ කරනවායි නිතර ඒ පුද්ගලයා වෙන්න පුළුවන් නැත්නම් අනිත් එක්කෙනා වෙන්න පුළුවන් ඒ වෙන තුරම ඒ රෝග ලක්ෂණ පත්වෙච්ච කෙනා කෙරෙහි සැකීමක් වෙනවා. අපි ඇත්ත වශයෙන්ම ඒ පුද්ගලයාට ඒ සිතිවිල්ල මහාපේමක්වත් නේ ඒ රසායන ද්‍රව්‍ය වෙනස් වීමෙන් දැස් ඉබේම සිදුවෙන එක. ඒක අපි හරියට අඳුනගෙන නිතර නිකම් ඒ පුද්ගලයාට තියෙන දෝෂාරෝපණ කරේ එහෙම නෙවෙයි ඒක එහෙම වෙන්නේ නැහැ. ඉතින් එහෙම ඉතින් බොරුවට නිකන් එහෙම කියන්නේ ඇත්ත වශයෙන්ම ඒ නිතර ඒ පුද්ගලයාගේ මනෝභාවය වඩනගෙනවා නම් ඒ සුදුසු ඒ ප්‍රතිකාරයට යොමු කරොත් ඒ පුද්ගලයාව සෝදරණ ප්‍රතික්‍රියාව වෙනවා.
එන්නේ තිබුණොත් වෙන්නේ ඒ කවදාදී ඒ පුද්ගලයාගේ තියෙන ස්වභාවය තමයි කවදාහක්වත් මගේ තුල තියෙන මේ ලෙඩෙහිඳ මේ දේ සිදු වෙනවා කියලා ඒක පිළිගන්නත් කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කවදාහක්වත් මගේ තුල තියෙන මානසික ඒ රසායන ද්‍රව්‍ය වෙනස් වෙන නැත්නම් මගේ රෝගයක් කියලා පිළිගන්න සූදානමක් නැහැ. ඒගොල්ලෝ ඇත්තටම හිතනවා මේවා එයාගේ අනියම සම්මත ඇත්තටම තියෙනවා කියලා එයා තුළ එහෙම සත්‍යයක් අටගන්නවා. ඒ රෝගවල නැමැති ඒ තත්ත්වයටපත් වෙච්ච. ඒදා කලයුතු දේ ඒවක පුද්ගල ගුණ ගැවුණොත් ඒවක පුද්ගලයා අපි අනිවාර්යයෙන්ම සුදුසු ප්‍රතිකාරයක් කරන්න වෙනවා. කවදාකවත් ඒ පුද්ගල තේරුම් කළ දීලවත් බණ කියලාවත් පෞන්සින් කළවත් ඒ පුද්ගලයේ මනෝභාවය වෙනස් කරන්න පුළුවන් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ අපිට තවත් ග්‍රහ රෝග ලක්ෂණ තියෙනවා. ඔබ්සෙසිව් කම්පල්සිව් ડિසෝඩර් කියන OCD කියලා ග්‍රස්ටි කියලා කියන්නේ නිතර යම් කිසි දෙයකට දෙන්න සිදුවිල්ල. සිදුවිල්ල කියන්නේ මගේ අතේ කුණු ගෑවිලා, මගේ අතේ විස බීජ තියෙනවා කියලා නිතර යතුරු සැකයක් වෙනවා. සැකයක් මතුවෙනින් තමයි යා නිතර මොනවද කරන්නේ? අත සෝදන්න පටන් ගන්නවා. නිතර කකුල වල කුණු ගෑවිලා කියලා යා නිතරම සිදුවිල්ලක් සැකයක් අට ගන්නවා. නිතර යා කකුල හොදන්න පටන් ගන්නවා. අපි මොනවද කරන්නේ? ඒක රෝග ලක්ෂණයක් නැදනින්ද මෙහෙට අපි දෝෂාරෝපණය කරනවානේ. මේක කරන්නේ. ඒත් කියලා ඒව කරන මොහොතේම ඒ ක්‍රියාව ඒ සිදුවෙන නිතර හට ගන්නවා. ඒ ක්‍රියාව යාට කරන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ නම් මානසික ව්‍යාකරණයටපත් වෙන්න පුළුවන්කම. නිතර ඒ වගේ රෝග ලක්ෂණ හම්බ වෙනවා නම් ඒ රෝග ලක්ෂණ වලට හේතුව මේ මනස තුළ තියෙන අපි සිදුවෙනා රසායන ද්‍රව්‍යයේ වෙනස් වීමෙන් තමයි. ඒ රෝග ලක්ෂණ අපි දැනගත්තොත් අපි අනිවාර්යයෙන්ම සුදුසු කරෙන්න ඒ පුද්ගලයාම කරන්න සිදුවෙනවා. ඒවා රසායන ද්‍රව්‍ය වෙනස් වීම තුළ ඇතිවෙනා සැදී. ඒකට කවදාකවත් අපිට ප්‍රතිකාර තුළ ඒක සුව කරන්න පුළුවන් අමිනම්ස උපදේශනය තුළවත් එතන යාට යම් කිසි ආකාරයෙන් කන කියලාවත් ඒක සුව කරන්න හොඳ කරන්න පුළුවන් වෙන්නේ. දෙවෙනි එක මේකේ සත්‍යයක් අරගන්න පුළුවන් කියලා බටහිර විද්‍යාවෙන් සඳහන් කරන්නේ අපි තුළ තියෙන ඖෂධයට සාපේක්ෂව. ඖෂධ කියන්නේ අපි ගාව තියෙන දැනුම සහ අපි ගාව තියෙන අවබෝධය සහ අපි ගාව තියෙන ප්‍රත්‍යක්ෂ ඥානයට සාපේක්ෂව කරනගින්නා වූ ඒ ඖෂධයට සාපේක්ෂව යම් කිසි දෙයකදී සැකයක් අපි තුළ ගොඩනගෙනවා මතුවෙනවා කියලා අපි බටහිර විද්‍යාවෙන් ගන්නවා. ඖෂධ දෙකකින් ගොඩනගන්නේ අපි පෙරහත්මින් නාම වෘද්ධ වෙන්න පුළුවන්. මවුපස හටගත්තු මොහොතේ ලැබිච්ච ආත්‍යකින් වෙන්න පුළුවන්. අපි මවුපසෙන් දීුණාට පස්සේ පරිසර ලැබිච්ච ආත්‍යකින් වෙන්න පුළුවන්. අපි අධ්‍යාපන මට්ටමේ වෙන්න පුළුවන්. පරිසර ලැබිච්ච ආත්‍යකින් වෙන්න පුළුවන්. ඒ සීලව දේවල් එකතු වෙන ඖෂධ කියන්නේ ඒ සම්පූර්ණ ආත්මසින් හොඳ ඖෂධ ගොඩනැගිච්ච පුද්ගලයා තුළ කරුණු පහක් තියෙනවා කියලා රෝග සෞඛ්‍ය සංවිධානය සඳහන්. මොකද පිළිකුණච්ච ඖෂධයේ පුද්ගලයා තුළ කරුණු පහක් තියෙනවා. මොකද යක් අයෝ තමයි මානසික සමාජික යහපැවැත්ම උදේ කියනවා. තමනොත් සමාජයේ කිසිම කරදරයක් නොමැතිව ජීවත් වෙන්න හැකියාවක් තියෙන පුද්ගලයා. ඒ වගේම තමන් ගාව තියෙන දක්ෂතා කුසලතා අනුරා ගන්න පුළුවන් හැකියාවක් තියෙන පුද්ගලයා. පරිපූර්ණ වෙච්ච පිළිකුණච්ච පෞෂත්වයෙන් යුක්ත පුද්ගලයා තමන් ගාව තියෙන දක්ෂතා කුසලතා අරියාකාරයෙන් වඩා ගන්න හැකියාවක් තියෙන පුද්ගලයා. තුන්වෙනි එක දෛනික ජීවිතය තුළ ගොඩනැගෙනා ගැටලු ආපතිවල පාලනය කරන්න හැකියාවක් තියෙන දක්ෂතාවක් තියෙන පුද්ගලයෙක්. අතරවෙනි කාරණාව ලෙස සඳහන් කරන්නේ තමන්ගේ සාර්ථකත්වයේ වෙනුවෙන් යම් කිසි ආකාරයක සමාජයට යමක් දායාද කරන්න පුළුවන් වටිනාකමක් තියෙන පුද්ගලයෙක් බව. ඒ කරුණ අපි තුළ ගොඩනැගිලා තියෙනවා නම් ඒ ආත්මසින්ම ඖෂධ පිළිකුණච්ච පුද්ගලයෙක්. මේ කරුණ වලින් යම් කිසි ආකාරයක අඩපාඩුවක් තියෙනවා නම් ඒ අඩපාඩුවක් තුළ මත පදනම් වෙලා තමයි අපි තුළ මානසිකය සැකේ කියන ධර්මතාවය හටගන්නේ. මානසික සැකේ කියලා කියන එක අපිට බෙදන්න පුළුවන් තමන්ගේ ශරීරය මුල් කොටගෙන, ඒ වගේ තමයි මනස මුල් කොටගෙන, තමන් ජීවත් වෙන පරිසරය මුල් කොටගෙන ඒක ආධ්‍යාත්මික. ඒ කරුණ මත පදනම් වෙලා අපිට සැකේ කියන ධර්මතාවය හටගන්නවා. ඒ අටගන්නේ අපි ගාව තියෙන දැනුම සහ අපි ගාව තියෙන අවබෝධය සහ අපි ගාව තියෙන ප්‍රත්‍යක්ෂ ඥානයට සාපේක්ෂව. මේ කයින් කොටගෙන හේතුවෙනා වූ සැකේ කියන්නේ සමාජයට සැකේ කියන ධර්මතාවය මොහොත යහපතක් වගේම
මේ අපි තුළ මනෝභාවය ගොඩනගන්න පුළුවන්. ගොඩනගිච්ච ඒ මොහොත තුළ ඒ දේ මත පදනම් අපි දොස්තරවරුන්ගේ උපදේශනය කරමින් නැත්නම් යම් channel කරමින් ඒ අඳුනාගත්තු ඒ මොකක්වත් නැහැ කියලා. ඒ හින්දා අපිට යම් කිසි ආකාරයෙන් අපි මොකද රෝග ලක්ෂණ මොකද නැහැ කියලා අපිට අඳුනා ගන්න පුළුවන්කමක් හම්බෙනවා වගේම ඒ රෝග ලක්ෂණ තියනවා කියලා නිතරම අපි මනස තුළ ඒ කෙරෙහි ව්‍යාකූල තත්ත්වයක්පත් වුණොත් ඒ සම්බන්ධයෙන් කිසිම පියවරක් ගන්නෙ නැහැ. පියවරක් නොමැතිව නිතර ඒ ගැන හිතේට අවශ්‍ය වෙනවා. මගේ රෝග ලක්ෂණ තියනවා දැන්. ඒ කැන්සර් එකක් ඇදලා තියනවා දැන් නැත්නම් වෙන මොකක් රෝගයක් තියෙනවා නිතර මොනවද කරන්නේ? ඒ ගැන හිතේට ඉන්න ප්‍රතිකාරය කරන්නේ නැහැ. ඒ හිතින් පදනම් වෙලා යාට දෛනික කටයුතු වලින් සිදු කරන්න යාට හැකියාවක් පුළුවන් වෙන්නේ නැහැ. ඒ හින්දා සමාජයට සමහර පුද්ගලයෝ මේක රෝගයක් තියෙනවා කියලා යාට හිතෙන්න පුළුවන්. හිතනට දොස්තර ළඟට කියලා ඒක පෙන්වන්න පුළුවන්. ඒක කිසිම රෝගයක් නැහැ කියලා සඳහන් කරාට පිළිගන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. ડોක්ටර්ට වැදලා වෙන්නේ නැත්නම් මේ චැනලින් කරන ඉක්නට මොකද ඒක රිපෝට් එක මොකද වැදලා වෙන්නේ කියලා නිතර මොනවද කරන්නේ? තව දොස්තර ගාවට එන්න පුළුවන්. ඒ දොස්තර දැන් කියවට පස්සේ ආ ඒක පිළිගන්න කැමැත්තක් නැත්නම් පරවතින් කරනවා ડોක්ටර් ෂිප් යනවා කියන්නේ. දිගින් දිගට දැන් පිළිගන්නේ නැති හින්දා මොනවද කරන්නේ? ජීවිත කාලය පුරාම ඒ ආත්මීයත් එක්ක මානසික ව්‍යාකූල තත්ත්වයටපත් වෙලා එයාට ජීවිතයේ යම් කිසි ආකාරයෙන් ව්‍යාකූල මනෝභාවික පුද්ගලයෙකුට වෙන්න පුළුවන්. ඒ වගේම මානසිකව යම් කිසි ආකාරයෙන් සැකකට ගන්න පුළුවන්. ඒ සැකයට ගන්න පුළුවන් කියන්නේ අතිගාව තියෙන ආත්ම විශ්වාස සාපේක්ෂව අපිට යම් කිසි ආකාරයක විභාගයකට මුහුණ දෙන මොහොතේ මේ විභාග සම්බන්ධ මට ෆේල් වෙයිද දන්නේ නැහැ. එහෙම නැත්නම් මේක මට හරියට ලියාගන්න පුළුවන් වේද දන්නේ නැහැ කියලා සැකයක් වතුනේ. ඒ සැකේ කරගෙන නිතර අපි ඒ සැකෙන් එක්ක ජීවත් වෙන්න කිව්ව කටයුතු කරන්න කිව්ව ඔච්චර පාඩම් කරගන්නට වැඩන්නේ. අතන ගියාම අපි ජීවිතේ අපි විභාගයට හරියාකාර මොනවද පුළුවන්ම අප වෙන්නේ. ඉතින් සමහරට ඒ සැකේම ඒ වගේ පෞෂත්වයක් දක්වන්න නම් ඒ නමත කරන්න පුළුවන්. සමහර ලියන්න පිළිවෙයිද කියලා අපි හොඳ පාඩම් කරන්න පුළුවන්. තව ටික උනන්දු පාඩම් කරලා හොඳට ලියන්න පුළුවන්. ඒ දෙකම තියෙන්න වෙන්නේ මේ පුද්ගලයන්ට තියෙන පෞෂත්වයට සාපේක්ෂව. මේ පුද්ගලයාගේ විභාගය අසමත් වෙන්නත් ඒ සැකේම අත්විච්ච මොහොතේ පුද්ගලයාගේ විභාගය සමත් වෙන්නත් අසමත් වෙන්නත් තියෙන වෙන්නේ මේ පුද්ගලයාගේ ගොඩනගින්නා වූ මනෝභාවය සහ පෞෂත්වය. ඒක පුද්ගලයෙක් ඒක තමන්ගේ ජීවිතයට යහපතක් වෙන උදා කරගන්නවා වගේ යහපතක් උදා කරගන්න යාතුල තියෙනා වූ දැනුම අවබෝධය ප්‍රත්‍යක්ෂ ඥානය සාපේක්ෂයි. තුන්වෙනි සමාජයේ මේ සමාජ මොකක්ද? සමාජයේ තමන්ගේ ගෙදර හස්බන්ඩ් වයිෆ් වෙන්න පුළුවන්. නැත්නම් අපි නැත්නම් ඒ වගේම මාමලා වෙන්න පුළුවන්. ඒගොල්ලොත් එක්ක කම්පිසාකාර සත්‍යයකට ඇතිවෙනවනේ නැති වෙන්නේ එක ඉන්න පැත්තේ මත පදනම් වෙලා. එහෙම නැත්නම් ඒගොල්ලෝ තුළ තියෙන අවබෝධය මොනවද? අවබෝධයෙන් මම ඇති වෙනවා විශ්වාසයෙන්. ඒ කියන්නේ නිතරම අම්කිසි ආකාර අපි ගා දුර්වලකමක් තියෙනවනේ. කායික යම්කිසි දුර්වලකමක් තියෙනවනේ. නිතරම දුර්වලතාවට හරියට ප්‍රතිකාර නොලැබෙනකොට අනිත් එක්කිනාට සත්‍යයක් වෙන්න පුළුවන්. මේ දුර්වලතාවකින් අනිත් එක්කිනා යම්කිසි ආකාරයක ඇදදී මේ තෝරගන්නවද කියන සත්‍යයක් අපිට ගොඩනගන්න. ඒ ගොඩනගෙමින් නිතර කොච්චර අපි අනිත් එක්කිනා කොච්චර නිවැරදිකකුණු දෙයක් නැහැ. නිතර මොනවද අනිත් එක්කිනාට සැක කරන්න පටන් ගන්නවා. සැක කරන්න පටන් ගැනීම තුළ යයි මානසිකව මොකද ව්‍යාකූල තත්ත්වයට පත් වෙනවා. අනිත් එක්කිනාට මොනවද නිතර කරදර කරන්න පටන් ගන්නවා. ඒ කරදර පටන් ගැනීම තුළම කිසි ආකාරයෙන් විශ්ස ගන්න පුළුවන් තත්ත්වෙට ඒ තත්ත්වයේ පරිවර්තනකොට අනිත් එක්කිනා වැරදි තීරණයට බලවෙන්න. ඒ හින්දා අපි ලිංගිකත්වයේ මත පදනම් වල සැකයක් දෙනවා වගේම අපි තුළ තියෙනා ඇඟීම් මත පදනම් වෙනවා. සාමාන්‍ය පෞද්ගලික ජීවිතය තුළ අර කියන ලිංගිකත්වයේ කියන පදනම් වෙලාවක විතරක් අපි කසාද කියන ජීවිතය අපි කරගත්තොත් ඒ ආස්වාද තියෙනකම් විතරයි ඒ පෞද්ගලික ජීවිතේ පවතින පුළුවන්කම කාමයේ ආස්වාද නැමැති ධර්මතාවය නැතිනකොට අපි කරේ කියන කෙලෙනාට ඇති වෙන කලකිරීම. ඒ හින්දා අනිත් එක ආදරේ කරුණාව මෛත්‍රිය සහකම්පනගේ දේවල් වුණ නොකිරීම තුළ ඒගොල්ලෝ තුළ ඇති නොකිරීම ඉඳන්ම ඒගොල්ලන්ට අනාගතේ ඒ ආස්වාදින ධර්මතාවයට විතරක් ලෝලන්තයටපත් වෙලා ඒ මත පදනම් වෙලා වගේ පෞද්ගලික ජීවිතය ගත කරනවා නම් ඒ ආස්වාදිනදී තව
දවසට ඒගොල්ලෝ තුළ කවල් ප්‍රශ්නක් අටගන්නවා. ඒකින්දම අම්කිසි පුද්ගලෙක් වැරදි ආකාරයෙන් වැරදි සම්බන්ධකම් ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් එක්කිනා කෙරෙහි අපි පිළිවෙල සැකයක් කියලා මතුවෙන්න පුළුවන්. ඒ වගේම අපි සාමාන්‍යයෙන් අපි සැකේ කියන ධර්මතාවය හටගන්නේ තමන් තුළ තියෙන සහකාරයක් විතරක් නෙවෙයි තමන් කාව තියෙන අම වෙන්නත් පුළුවන් ඒක නැත්නම් වෙන්නත් පුළුවන්. තමන් කාව තියෙන ගෙදර ඉන්න නැන්දම්ම අනිත් එක්කිනා කෙරෙහි සැකයක් ඇති වෙන්න පුළුවන් කවුරුනි ලැලි කරගේ මම කවදාද මේ ගෙදර මාවෙලවල ඒක අම්මාගෙන් තියාගන්න පුළුවන් කියලා. ඒ සැකයක් මතුවෙච්ච මොහොතේ ඉඳලා දැන් කරන්න මොකද? තමන් ලැලිත් එක්ක සිටින් වෙලේ. ඒ මොන දේ කරත් යට පේන්නේ වැරදි විදියට. මොන දේ කරත් යට පේන්නේ නරක විදියට. නිතර අනුසරණ පටන් පුළුවන් නේද? වැරදි අදහස් මත පදනම් වෙලා වැරදි සිතිවිල්ලක් අපිට ගොඩනගා ගත්තොත් ඒ මත පදනම් වෙලා අනිවාර්යයෙන් මොකද්ද? සිතක් මතුවෙන්නේ. ඒතර අම වෙන්න පුළුවන්, ඒ වගේම දුව වෙන්න පුළුවන්. අම්මා දුව වෙනදාට වඩා මම සලකන්නේ නැහැ. මම මගහරිනවා කියන සැකයක් මතුවුණොත් ඒ සැකවීම තුළ සැකවීමෙන් තමයි ඒ පුද්ගලයාට අනිත්‍යක කට්ටණයක් ඒ වගේම මානසික ආතතියක් වෙන නිතර ඒ කට්ටණයත් එක්ක ඉන්න ඉඳන්ම මානසික ව්‍යාකූල තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම මේ ආධ්‍යාත්මික කරුත් අපි සාමාන්‍ය පින්කම් වෙන්න පුළුවන්. පින්කම් කිරීම තුළ අපිට සමහරවිට සැකයක් මතුවෙනවා. පින්කම් වල ලවණාත්මභාවය තුළ මේක අපිට යහපතක් උදා කරගෙන අපිට යොමු කරගන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක වැඩක් නැතිකා කියන සමහර සැකයක් තියෙනවා. සාමාන්‍ය යහපත් මනෝභාවයක පෞරුෂත්වයක පුද්ගලෙක් නම් කඩේ දෙන්න පුළුවන් නේ. ලබනාත් සමාන ආත්ම තිබුණු මොනවද කරන්නේ? ඒකත් මේක අවශ්‍ය නැහැ කියලා පින්කම් ඇරෙන්න පුළුවන් දෙයක්. ඒකෙම අයහපත් ඒක පෞරුෂත්වය තියෙනච්ච පුද්ගලෙක් නම් ඒ සමානතර ගන්න පුළුවන් අවශ්‍ය නැහැ කියලා නේ. ඒකට ඒ වගේ සිතිවිල්ලක් සැකයක් මතුවෙනකොට ඒ සැකයට ප්‍රතිචාර දක්වන්නේ ඒ පුද්ගලයා තුළ තියෙන පෞරුෂත්වයට සාපේක්ෂව. පෞරුෂත්වයේ පිළිපුණච්ච අම්කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ ප්‍රශ්නය ඒ සැකය සැකයක් ලෙස දෙකලා ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැහැ. එයා හිතනවා මේ සැකේ ඇති වෙන්න කාරණා මොකද? හේතුව මොකද? ඒ හේතුව මොකද? කාරණා මොකද කියලා දැනගෙන ඒ හේතුව වෙනස් කරන්න හදනවා මිස ඵලය වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ හේතුව වෙනස් කිරීම තුළ අපි ඵලය වෙනස් කරන්න උත්සාහ කරන අවස්ථාවක් නැහැ. සැකයට මුල්වෙච්ච හේතුව වෙනස් වීම තුළ ඵලය වෙනස්. ඊදා සැකේ කියන ධර්මතාවයේ බාහිර ලෝකේ බාහිර පුද්ගලින්දවත් නැත්නම් අපේ තුළ තියෙන අපේ දුර්වලකම් ඉඳලා අඩගන්න පුළුවන් කියලා අටේ මනෝවිද්‍යාව මේ ලෝසානාංශයට ආරාධනා කරනවා. ඒක හොඳයි. බුදුගොස් ස්වාමීන් වහන්සේගේ සිංහල භාෂාව හැසිරවීම ටිකක් විතර දුර්වලයි. හේතුව උන්වහන්සේ දෙමළ පවුලකින් පැවතෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ කුඩා කාලේ ඉඳලා ඒ මව්පියොත් එක්ක දෙමළ භාෂෙන් තමයි කතා බහ කරලා තියෙන්නේ, ඉගෙනගෙන තියෙන්නේ. එතකොට උන්වහන්සේ ධර්මයත් ඉගෙනගෙන මේ මනෝවිද්‍යාවත් ඉගෙනගෙන ඔබලාට ඒව තෝරලා දෙන්න යද්දී අපහසුතාවයකට යම්කිසි ආකාරයකටපත් වෙනවා. මොකද වචන උච්චාරණය හරිම සිංහල වචනේ තෙන්ට යොදා ගන්නට තියෙන දුෂ්කරකම. මොකද උන්වහන්සේ මනසින් පරිවර්තන කරන්න ඕනේ. සමහර වෙලාවට දෙමළ බසින් හිතලා සිංහලට පරිවර්තනය කරලා කියන්න වෙනවා. මොකද උන්වහන්සේ අවුරුදු 28 දී පැවිදි වුණේ. 28 දී පැවිදි වුණේ. එතකොට 28 අවුරුද්දක් අඛණ්ඩව භාවිත කරපු භාෂාව නිසා තමයි ඔබට ටිකක් ආයාසයෙන් අහන්න වෙනවා. උන්වහන්සේ තාම වටින කරුණු කීපයක් අවධාරණය කරා. කෙනෙකු සාමාන්‍ය ජීවිතයේදී සැකය කියන මනෝභාවය මත පදනම් වෙලා ලෙඩෙක් වෙන්න පුළුවන් හේතුනේ. ඊටාම හොඳ පැහැදිලි කිරීමක්. මම හිතනවා මේ සංයමයෙන් අහන් හිටියා නම් බොහෝ දිනෙකට ඒක ඇතුලේ මේ සැකය කියන එක අපේ උපදින සහ ඒක අප තුළ දිගින් දිගටම පවතින හේතු මොනවද කියලා, කොහොමද ඒක පවතින්නේ ක්‍රියාත්මක වෙන්නේ කියලා ලොකු අවබෝධයක්.
ලොකු දැනුමක් ලබා ගන්නට අවකාශය උන්වහන්සේගේ පැහැදිලි කිරීම තුළ ලැබුණා. ඉතින් ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ මම අර ඉදිරිපත් කරපු කරුණු 8 තියෙන අන්තර්ගතයේ සමහර කරුණුත් එහි සඳහන් වුණා. සාමාන්‍ය ජීවිතයේ සැක සංකා උපදිද්දී විශේෂයෙන්ම ආධ්‍යාත්මික කාරණා මත පදනම් වෙලා කෙනෙකුගේ සැකයක් උපදිනවා කියලා කිව්වේ. සැක පවතිනවා කිව්වේ. ඒ කියන්නේ මෙලොව තියේද, පරලොව තියේද, කලින් භවයක් තිබුණද නැද්ද? ඔය ආදී විදියට හිතන මතන එක්කෙනෙකු නිතරම සැකෙන් ඉන්නවා. ඒක උන්වහන්සේගේ අවධාරණය උන්වහන්සේ බටහිර විද්‍යාවට සහ මනෝවිද්‍යාවට අනුගතව තමයි මේ පැහැදිලි කිරීම සිද්ධ කළේ. මොකද අපිට ඒ දැනුම අවශ්‍යයි. මොකද සැකය කියන මානසිකත්වය නිසා දික්කසාද වෙච්ච අය කොච්චර ඉන්නවද? අනිත් අයට නිස්කාරණේ හිංසා පීඩා කරන අය කොච්චර ඉන්නවදනේ? නිନ୍ଦා අපහාස කරන, ප්‍රශ්න ඇති කරන අය මොන තරම්නම් ඉන්නවද? හැමදාම රණ්ඩු සරුවල් වෙන අය සැකයෙන්ද? ඉතින් මම හිතන්නේ අපි හැමෝම අවබෝධ කරගත යුතු දේ තමයි තව කෙනෙක් එක්ක ජීවත් වෙද්දී හෝ තව සමාජයට අයිති කෙනෙක් එක්ක කටයුතු කරද්දී යම්කිසි ආකාරයකට විමසිලිවන්තකමක් අපි ගාව තියෙන්න ඕන. විමසිලිවන්තකම තියාගන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. සැකයයි විමසිලිවන්ත වීමයි අතර වෙනසක් තියෙනවා. විමසිලිවන්ත වෙන්න ඕනි හැබැයි සැකය තහවුරු කරගන්න නෙමෙයි. අපි වඩා නිවැරදි අදහසක් අප තුළ ඇති කරගන්නයි බුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ. ධර්මයේ පිළිබඳව හරි ඇවිල්ලා බලන්න. ඒහි පස්සිකෝ ඇවිල්ලා බලන්න. පච්චත්තං වේදිතබ්බෝ ඇවිල්ලා බැලුවටම පේන එක නෙවෙයි ඇත්ත ඒක සමහරලාට. ඒකමද කියලා අපිට ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අවබෝධ කරගන්න වෙනවා. ඔකට හරි ලස්සන අර චුල්ලහත්තිපදෝපම සූත්‍රයේ මහා හත්තිපදෝපම සූත්‍රයේ චුල්ලහත්තිපදෝපම සූත්‍රයේ කියන සූත්‍රවල තියෙන අර ඇත්තඩියේ උපමාවනේ. කැලේකට යන කෙනෙකුට කියනවා මේ සමහර උස ගස්වල අතු ඉති කඩලා දාලා තිබුණට ඒව දැක්ක පමණින් තීන්දුවකට එන්න එපා. මෙච්චර උඩ අත්තක් කඩන්න පුළුවන් අසුවල් ඇතාටම තමයි. එහෙම කියලා නිගමනයකට එන්න එපා කියනවා. මොකද එහෙම නොවන සත්වයක් එවැනි අත්තක් කඩන්නත් පුළුවන්. සුළඟකට එවැනි අත්තක් වැටෙලා තියෙන්නත් පුළුවන් ඉඩ තියෙනවා. ඒ උස අතු වල කොළ කඩලා තිබුණු පමණින් උස අතුරුකිලි උස ගහක උසම තැන තියෙන අතුරුකිලි බිමට දාලා තිබුණු පමණින් ඇතා ඉන්නවා කියලා නිගමනයකට එන්න එපා. ඊළඟට පාසටහන් දකිනවා. එනවා කොහොමද නැහැ කියන්නේ මේ තියෙන අඩිපාරවල්. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා සමහර විට ඒ ඇතා නොවන සත්වයකගේ අඩිපාරවල් වෙන්නත් පුළුවන්. අඩිපාරවල් දැක්ක පමණටම තීන්දුවක් ගන්න එපා. ඒක අර ගීතයකක් තියෙන්නේ නේ. මිදුලේ සුදු වැලි තලයේ මිරි වැඩි සංගලක සලකුණු දැක මාගේ සිත තුල සැකයකි උපදින්නේ. මා නිවසේ නැති අතරේ කවුරුන් හෝ පැමිණ තිබේ. කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ? හෙන්රි කල්දේර මහත්තයා කියන එකක්. අන්තිමට මේක හොයනකොට පේනවා දැන් අඩිපාරවල් දැකලා යාගේ හිතට එනවා විවිධ අදහස්. මගේ සහෝදරයාත් ලිටි. පිරිඳගේ සහෝදරයෙකුත් නෑ. කවුද ආවේ මේ? අන්තිමට එයා ගිහිල්ලා බලනකොට තමයි තේරෙන්නේ එයාගේ පුංචි දරුවා එයාගේම සිරිප්පු දෙක දාගෙන ඇවිදිනවා.
ඒ තාත්තගේ සිරිප්පු දාගෙන ඒ ගෙදර ඉන්න පොඩි බබා ඇවිදිනවා. ඒ බබා ඇවිදපු පාරවල් තමයි මේ අඩි පාරවල්. හැබැයි දැක්ක ගමන් හිතෙන්නේ නේද? මේ මගේ බිරිඳට වෙන බැඳීමක් තියෙනවා නේද? ඒ චුල්ලහත්තිපදෝම සූත්‍රය කියන්නේ ඒකයි. ඇත්ත අඩි දැක්කට ඇත්තු ඉන්නවා කියලා තීන්දුව කරන්න එපා. කලබල වෙන්න එපා. වෙලාව ගන්න. තව විපරම් කරන්න. නිගමනයට එන්න කලින් තව විපරම් කරන්න. හරියටම තහවුරු වෙනකන් කිසිවෙකුට කිසිවෙකු සම්බන්ධව නිශ්චිතම නිගමනයකට එන්න බෑ. උන්වහන්සේ සඳහන් කරනවා තව ඉස්සරහට වනාන්තරය යන්න. ඈතින් පෙනේවි. ඒ අලියෙක් ඉන්නවා, ඇතෙක් ඉන්නවා. ඒත් ඈතින් පෙනුනටම තීන්දුව කරන්නත් එපා. හරියට හරි ඔන්න ඉන්නවා කියලා. ළඟටම යන්න. කිහිල්ල බලන්න ඔබ හිතපු හස්තියාමද? මොකද ඇහැට පේන දේවලුත් සමහර වෙලාවට ඇත්ත නෙමෙයි. ඇත්ත නෙමෙයි. ඈත ඉඳන් බලනකොට අපිට සමහර දොරක් වහලා වගේ පේනවා. ළඟට ගිහිල්ලා බැලුවොත් වහලා නෙමෙයි තියෙන්නේ. අඩවන් වෙලා. අපි ඈත ඉඳන් බලනකොට පේන්නේ කොහොමද? අපේ දොර වහගෙනනේ. උග්‍ර සැකේනෝ. රණ්ඩු දරුවල් හදා ගන්නවා. නින්දා අපහාස කර ගන්නවා. චෝදනා මුඛයෙන් කතා කරනවා. ඊළඟට රේල් පාරක ගියපු අයට මතක නන්නේ දැහැට පේන ඒවා කොච්චර බොරුදු කියලා තේරුම් ගන්න පුළුවන්. කෙලින් තියෙන රේල් පාරක එක කෙළවරක ඉඳන් ඈත බලනකොට පේනවා මොකද්ද? ඈත පීලි දෙක එක්කහුව වෙලා වගේ. හැබැයි පේන්නේ කිලෝමීටරයක් විතර ඈත. එතෙන්ට ගියාම තමයි පේන්නේ නෑ තව ටිකක් කිලෝමීටරයක් විතර ඈත තමයි මේ දෙක එක්කහුව වෙලා කියලා. බලනකොට ඇත්තම කාරණේ ඒ තමයි දෘෂ්ටි මායාවට කියන්නේ. අපේ ඇහැ අපිව රවට්ටනවා. අපේ ඇහැ අපිව රවට්ටනවා. ඒකයි මේ පෙනෙන ඒවා මතම මම දැක්කා කියන එක මතම තීන්දුව ගන්න එපා. තීන්දුව ගන්න එපා. දරුණු ප්‍රශ්න ඇති කරයි. විශාල විනාශයකට පස්සේ සත්‍ය එළිදරව් වෙයි. එතකොට අකුසලොත් පුරෝගෙන හිංසාත් කරලා පීඩාත් කරලා අනවශ්‍ය ප්‍රශ්නත් ඇති කරගෙන සමාජ විපර්යාස ඇති කරගෙන ගෘහ ජීවිතයේ දික්කසාදය දක්වා නඩුමගටම ගිහිල්ලා තාරපාරේ යනකොට ඈත අපිට පේනවනේ වතුර වැටලා තියෙනවා කියන්නේ. සමහර මුවෝ මැරිලා තියෙනවා කියලා. එයයි වතුර පේනකොට තිබහට ඒක ළඟට වේගෙන් දුවනවා. එතෙන්ට ගිහින් බලනකොට තව ටිකක් ඈත වතුර පේනවා. ඒ තමයි මිරිඟුව. දෘෂ්ටි මායාව. එහෙනම් මම ඔබට යෝජනා කරනවා ඇහැට දැක්ක දේමද ඇත්ත. කනට ඇහුණත් ඇහුණු දේමද ඇත්ත. විමසන අය වෙන්න. තව දුරටත් ප්‍රත්‍යක්ෂ වෙනකන් තමන්ගේ අදහස නිශ්චිතව ඉදිරිපත් කරන්න යන්න එපා. කවදාකවත් යන්න එපා. කල් ගන්න. මට ඔය වගේ හොඳ අත්දැකීමක් තියෙනවා. එක ගුවන් ගමනක මම ඒක කලිනුත් මගේ වැඩසටහනක කියලා තියෙනවා. ඒ ගුවන් ගමනේදී ලැබිච්ච අත්දැකීම. මම දෝහා කටා කියන රටට ලංකාවෙන් ගිහිල්ලා ඒ රටේ ඉඳලා මා ගුවන් යානයකට නැගුණා ජර්මනියේ බර්ලින් නගරයට. පැය 8ක 7මාරක විතර ගුවන් ගමනක් තියෙනවා. දෝහා කටා ඉඳලා බර්ලින් නගරයට. ගුවන් ගත වීමෙන් පස්සේ පැයකින් හමාරකින් අපිට ආහාර පාන ලබා දීලා සංග්‍රහ කරලා ගුවන් යානයේ ඇතුළත විදුලි බුබුලු
නිවා දැමුවා. මොකද දිගු ගමනක් නිසා ඊළඟ තේ පැන් සංග්‍රහය හෝ ආහාර ලබා දීම දක්වා කාලයේ කෙනෙකුට එක්ක නිදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟ තියෙන ලයිට් එක දාගෙන පොතක් කියවන්න පුළුවන්. මොකක් හෝ අවශ්‍ය අනිත් අයට කරදරයක් නොවෙන්න විවේක ගන්න අපිට අවස්ථාව සලසලා දුන්නා. ඔය අතරතුරේ මම වාඩි වෙලා හිටියා එක සීට් පේලියක මෙහා කෙළවරේ. මේ පැත්තෙන් තිබුණා සීට් පේලියක්. එහි එහා කෙළවරේ නෝන මහත්මේ එතුමියගේ ස්වාමි පුරුෂයා ඊළඟට තවත් මෙහාම කෙළවරේ තවත් මගියෙක්. දැන් මා පොතක් කියවමින් ඉඳිද්දි මා දැක්කා මේ ගුවන් ගමන අතරතුරේ අර නෝන මහත්තයා නැගිටිනවා. එහා කොනේ ඉඳපු එකනා නැගිටිනවා දැක්ක. මම විශ්වාස කරනවා ඇය ඒ වෙලාවේ වොෂ්රූම් එකට යන්න හෝ මොකද ගුවන් ගමනකදී අපිට කියනවා පාද නිතරම එක විදියට තියන් ඉන්න එපා. හුවමාරු කරන්න චුට්ටක් ඇවිදින්න කකුල් දෙක සොලවන්න. මොකද අපිට බරපතල රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. heart attack එකක් එන්න පුළුවන්. දිගු වෙලාවක් කකුල් දෙක පහළට තියනකොට. කකුල් දෙක මූව් කරන්න කියලා අපිට කියනවා. මොකක් හරි හේතුවකට එනවන මාතය නැගිට්ටා. මේ මම මේ කියන්නේ මීට අවුරුදු 13කට විතර කලින් කතාවක්. 12කට හෝ 13කට කලින් කතාවක්. ඉතින් ඔය අතරතුරේ ගුවන් යානය ටර්බියුලන්ට් එකකට. එයාපොට් එකකට වුණා. එතකොට ගුවන් යානාවල එන අය දන්නවා, ගමන් කරන අය දන්නවා ගුවන් යානයට ඒ හරහා ගමන් කරන්න බැරි නිසා බොහෝ වෙලාවට අපිට ඉක්මනින්ම සංඥා කරනවා ආසනපටි පැලඳ ගන්න, ආසනේ වාඩි වෙන්න කියලා ගුවන් යානය බොහෝ විට පහතට ගෙන යනවා. ගුවන් නියමුවා ඒ හමුවත් එක්කම එක සැරේට මෙයා සංඥා කරා වහාම ආසනපටි පැලඳ ගන්න කියලා. ඒ තත්ත්වය දරුණු කුණාටු තත්ත්වයක් නිසාවෙන් ස්පේස් එකේ සිද්ධ වෙච්ච ඔහු වේගෙන් ගුවන් යානය පහළට ගෙනාව හෝ මොකක් හරි වැටෙනුනේ කඩාගෙන සැලකිය යුතු දුරක් යනවා. ඕන කෙනෙකුට හිතන්නේ මේ වෙලාවට ඉවර තමයි කියලා. මට ඒ වගේ අවස්ථා ඕන තරම් මූණ දෙන්න ලැබිලා තියෙනවා. ඉවරයිම තමයි කියලා හිතෙන්නේ. මොකද සැලකිය යුතු වෙලාවක් ඒව පවතින වෙලාවල් තියෙනවා. ඒ ටර්බියුලන්ට් වෙදර් කියන එක පවතින වෙලාවල් තියෙනවා. ඉතින් ඒ ගුවන් යානයේ ඇති වෙච්ච දෙදරිල්ලට අර ඇවිදගෙන ඉන්න උත්සාහ කරමින් හිටපු නෝන මහත්තයාට ඇත්ත වශයෙන්ම කියනවා නම් එයාගේ සීට් එකට ගිහිල්ලා වාඩි වී ගන්න බැරි වුණා. මොකද එයාගේ ස්වාමි පුරුෂයා පහු කරලා හිටියේ. මොකද උනේ? අර නෝන මහත්තයා අර ඇති වෙච්ච ගැස්සිල්ලත් එක්ක ඇදන් වැටුණා අර දන්නේ නැති මගියාගේ ඇඟ උඩට. ඒ කලබලයට නිදාගෙන හිටපු මහත්තයා හැරුණා. හිතා ගන්න උද්ගත වෙච්ච තත්ත්වයේ කොහොම තත්ත්වයක් වෙන්න ඇද්ද කියලා. අර නෝනට චෝදනා කරනවා, අර නෝනට කියාගන්න දෙයක් නැහැ. යා අඬනවා සීට් එකේ වාඩි වෙලා. ගුවන් සේවිකාව මේගොල්ලෝ සාමකාමී කරන්න උත්සාහ කරනවා. මම අන්තිමටම මට බොහොම අමාරුවෙන් කැඩිච්ච ඉංග්‍රීසියෙන් මම ඇහුවා මම මේකට මැදිහත් වීමක් කරන්නද කියලා. මේ ප්‍රශ්නෙට. ඊළඟ පිරිමියා කිව්වා ඔව්. මම බොහොම අමාරුවේ වාක්‍ය ගලප්පගෙන ගැට ගහගෙන මම කිව්වා ඔයා දැක්ක එක හරියට හරි කියලා. අර මහත්තයාට පුදුම සන්තෝෂයක්. මොකද සාක්ෂිකාරයෙක් හම්බුණා. ඔයා දැක්ක එක හරි. හැබැයි ඊට කලින් ඊට තප්පර කීපයකට කලින් තව එකක් මම දැක්කා. ඒ තමයි ඔයාගේ නෝන මහත්තයා මෙතනින් යන්න හැදුවේ ආව පහු කරගෙන. එයා වොෂ්රූම් යන්න වෙන්නේ නැතිව මොකක් හරි හේතුවකට. ඒ වෙලාවේ තමයි මේ ටර්බියුලන්ට් වෙදර් එකක් ආවේ. ඒ වෙලාවේ තමයි ඒ ගැස්මට තමයි ඔයාගේ නෝන මහත්තයා මෙයාගේ උකුල උඩට ඇද වැටුනේ. ඒ ඇද වැටෙන වෙලාවේ ඔයා හැරුණා. ඒ වෙලාවේ දැක්ක එක හරි. නමුත් ඊටු ටික වැරදි. ඊට පස්සේ ගුවන් සේවිකාවොත් ඒක තහවුරු කරා. එහෙම එකක් වුණා කියන එක. එතනින් පස්සේ මම හිතන්නේ අනිවාර්යයෙන්ම ඒ නෝනා පත් කරපු අපහසුතාවයේ හැටියට බටහිර රටක දෙන්නෙක් නියත වශයෙන්ම තික්කසද නඩුව ෆයිල් කරන්න ඇති. ගිහිල්ලා මොකද ඒ කියපු කතා ටිකේ හැටියට එකට ඉන්න විදියක් නෑ. මොකද එච්චර නිඳා කරාට පස්සේ එකට ඉන්නේ නෑ. මං එදා තමයි තේරුම් ගත්තේ හරියටම බුදුරජාණන් වහන්සේ ඇයි අපට දේශනා කළේ
ඒහිපස්සිකෝ වලින් විතරක් නවතින්න එපා කියලා. ඇවිල්ලා බලලා ඇහැට පේන දේ දැකලා විතරක් නවතින්න එපා. දැක්ක දේමද ඇත්ත දේ. පෙනුණු දේමද ඇත්ත දේ කියලා පච්චත්තං වේදිතබ්බ බුදුගොස් ස්වාමීන් වහන්සේ කිව්වේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අවබෝධ කරගන්න කියලා උපදේශයක් දුන්නේ. මනෝවිද්‍යාවේ තියෙනවා කියලා. නිකන් නුවණ අවබෝධය මදි ප්‍රත්‍යක්ෂ ඥානය. ඒ දැක්ක දේමද ඇත්ත. ඒ හරිම එකද පෙනුනේ කියලා ප්‍රත්‍යක්ෂ වෙනකන් නිගමනයකට එන්න එපා. ඒ නිසා ගෘහ ජීවිතයේ ඔය වගේ අරුබුද ඕනෑ තරම් ඔබට එන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එන්න පුළුවන්. ඒ නිසා මේව තේරුම් ගන්න. තථාගත ධර්මයේ අසුරු කරගෙනම ජීවිතයේ සැක සංකා පැන නගින වෙලාවට විචිකිච්ඡා උපදින වෙලාවට තථාගත ධහමේ අපිට ඒව දිහා බලන්න කියපු විදියක් තියෙනවනේ. ඒ විදිය අනුව බලමු. තව විනාඩි දැන් 8යි වෙලාව. තව විනාඩි 5ක් හෝ 7ක් අරගෙන මම බුදුගොස් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා ඔය වගේ ඔබ වහන්සේ විග්‍රහ කරපු විදියට මානසික සෞඛ්‍ය බිඳ වැටෙමින් තිබෙනවා නම් මේ සැකයෙන්ද ඒ වගේ කෙනෙකු ඒ සැකයෙන් නිදහස් වෙලා එයාට සාමාන්‍ය සෞඛ්‍ය තත්වයකට යපත් වෙන්න අනුගමනය කළ යුතු මොනවද මනෝවිද්‍යාත්මක උපදේශනයන් තියෙන්නේ විනාඩි කිහිපයක් අරගෙන ඔබ වහන්සේට එය පැහැදිලි කරන්න පුළුවන්. ආවේදික රෝගයක් එහෙම නැත්නම් ඒක රෝග ලක්ෂණයක් කොටපත් ඕන වෙලාවට අපිට සැකයමක් වෙන්න පුළුවන්. ඒ වගේම තරහමක් වෙන්න පුළුවන්. වෛරමක් වෙන්න පුළුවන්. ඊළඟ මොහොතේ වෙන හැඟීමක් අපිට ගොඩනගනාට පස්සේ ඇඟේ ඉස්සලා තිබුණා ඇඟීම අත්සිම නැති වෙනවනේ. නොකඩව එක දිගට යම්කිසි ඇඟීමක් අපිට ගොඩ නැගුණොත් තමයි ඒක affective disorder එහෙම නැත්නම් ආවේදනික රෝගයක් වඩපත් වෙනවා. ඕන වෙලාවට අපිට ඕනම මොහොතේ සැකේ කියන ධර්මතාව අපිට ගොඩ නැගින්න පුළුවන්. ඒ ලක්ෂණස් දෙන්න කරා වගේ අපි හැමදේම අපි දකින්නේ අපි ගාව තියෙන තේරුමට, අපි ගාව තියෙන අවබෝධයට, අපි ගාව තියෙන ප්‍රත්‍යක්ෂ ඥානයට. අපි ගාව තේරුමට සහ අපි ගාව තියෙන අවබෝධය, අපි ගාව තියෙන ප්‍රත්‍යක්ෂ ඥාන දකින්නම දෙම සත්‍ය නෙමෙයි. හැමදේම අපි දකින හැමදේම සත්‍ය නෙමෙයි. ඒක සත්‍ය වෙන්නේ අපි ගාව තියෙන පෞරුෂත්වයට සාපේක්ෂව. පොඩි කාලේ ඉඳන් වෙච්ච අත්දැකීම්. පොඩි කාලේ වෙච්ච අපි ගාව තියෙන අවබෝධය. අපි ගාව ලැබුණා වූ දැනුම. ඒකට සාපේක්ෂව අපි හැමදේම අපිට ගොඩනැගෙන සංඥා නිතරම ගොඩනැගෙන්නේ අපි කිසිදයකට සංඥාව ගොඩනැගෙන්නේ අපි ගාව තිබිච්ච පෞරුෂත්වයට සාපේක්ෂව. ඒත් ගොඩනැගෙනම සීලම දේවල් ඇත්තයි කියලා විශ්වාස කරගත්තොත් මොකද වෙන්නේ? සැකේ කියන ධර්මද දිගින් අපි මනස තුළ පවතින. කලින්ද මොකද? ඒ සැකයක් ගොඩනැගෙච්ච මොහොතේ ඒකට පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. සැකයක් ගොඩනැගෙච්ච මොහොත තුළ පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. අවංගව පිළිගන්න මේ සැකේ මේ මොහොතේ මතුන මගේ ගාව තියෙන ධර්මයට සාපේක්ෂව. මංගාවතර අවබෝධයට සාපේක්ෂව මංගාවතර ධර්මයට අවබෝධයට සාපේක්ෂව ඊතර සීලම දේ ලෝකේ සත්‍ය නෑනේ. සායේකක් සත්‍ය නැත්නම් ඒක මොකද වෙන්නේ කියලා අපි අවබෝධ මොනවද කරන්න ඕනේ. ඒ කෙරෙහි ඇලෙන්නෙත් නෑ, හිතෙන්නෙත් පිළිගන්නෙත් නෑ, ඉක්ෂණ කරන්නෙත් නෑ. ඒ මනෝභාව ගොඩනැගීමත් එක්කම ඒ සිතිවිල්ලත් එක්ක ඇඟීම කියන එක ඒ වටිනාකම ඇත්ත විදිහට සිද්ධ වුණා කියලා හිතනකොට අපිට ලැබෙන විද්වේෂයනේ, වෛරයනේ. ඒකට පරිගන්න ඕනේ කියන මනෝභාවය. ඒම මේ විදිහට සිද්ධ නොවන පුළුවන් කියලා සිතිවිල්ලක් එනකොට අපි ඇඟීම මොකද වෙන්නේ? පාලනය. ඒ ඇඟීමට ඒ සිතිවිල්ල වටිනාකම නොදී මධ්‍යස්ථ සිතිවිල්ල බලනකොට අපිට ඊළඟවත ගොඩනැගෙන්න තියෙන ඇඟීම මොකද වෙන්නේ? පාලනය. පාලනයමත් එක්ක අපි කරන ක්‍රියා වෙනස් වෙනවද? අපි යම් කිසි සිතිවිල්ල වටිනාකමක් දුන්නා
වටිනාකමට සාපේක්ෂව ඇඟීමට වටිනාකම දුන්නා. අපේ කරන ක්‍රියාව අනිවාර්යයෙන්ම සිතිවිලි සහ ඇඟීමට සාපේක්ෂයි. ඒතර වැරදි නිගමනයට පැමිණලා ලොකු සෝමනස් දෙනවත් කරා වගේ සිතිවිල්ලත් වැරදි, ඇඟීමත් වැරදි. ඒ දෙකම අතරන් වල කරන ක්‍රියාව අනිවාර්යයෙන්ම ඒ අපිට දකින්න දේ දැනෙන දේ එකම සත්‍ය නෙමෙයි. සෝමනස් කිව්වා කරන්නේ විමසන්න ඕනේ, කල් දෙන්න ඕනේ, ඉවසන්න ඕනේ, කල් දෙන්න ඕනේ. ඒ සැකේ කියන අපිට මොකක්වත් කවදාකවත් වෙනස් කරන්න පුළුවන්ම කම වෙන්නේ නැහැ. සැකේ කියන ඵලයක්. සැකේ කියන හැමදාම ලෝකේ පවතින එකක්. ඒ පවතින සැකේ හටගන්නේ අපිට ගොඩනගෙනා හේතුට සාපේක්ෂව. ඒවා කියන මොනවද? හේතුට සාපේක්ෂව. එතකොට අපිට විමසන්න වෙනවා මේ සැකේ කියන ධර්මතාවය හටගන්න මගේ තුල ගොඩනගන හේතුව මොකක්ද? හේතුව විශ්ලේෂණයකට සමාන විට අපිට හම් වෙනවා අපි තුල ගොඩනැගිච්ච හේතුව මොකද? සමාන වර්ධින්නත් වැඩි වෙන්නත් පුළුවන් නේද? ඒ අපි ගාව තිබුණා වූ අත්දැකීම් වලට සාපේක්ෂව නිතරම අපි හිතන්නේ සංඥා ගොඩනැගෙන්නේ. අපි ගාව තියෙන දැනුම වලට සාපේක්ෂව නිතරම සංඥා ගොඩනැගෙන්නේ. ලොක්සානස් දෙනවත් කරාවේ. එතකොට ඒ හින්දා අපිට මොනවද කරන්න පුළුවන්? ඒක කොහොමද සැකේ කියන ධර්මතාවය අටගෙන මොහොත තුළම ඒ වටිනාකම නොදී ප්‍රතික්ෂේප කරන්න නැතුව ඒ වගේම ඒක පිළිගන්න නැතුව මධ්‍යස්ථ ස්ථිතියකින් බලන මොහොත තුළ ඇතිවෙන්නා වූ අපි තුළ තියෙන ගොඩනැගෙන්නා වූ මනෝභාවය මොන කරන්න පුළුවන්? පාලනය කරන්න පුළුවන්. අවම කරන්න පුළුවන්. කෙටීම අඩු කරන්න පුළුවන්. කෙටීම අඩු කිරීම තුළ පාලනය කිරීම තුළ අපි කරන්නා වූ වැරදි ක්‍රියාකාරකම් කරනා වැරදි තීන්දුව වලකින්න පුළුවන්කම කමිනවද නැද්ද? අපි ඇඟීමත පදනම් වෙලා ආත්මාතිකාම අපිට ගොඩනැගෙන්නා වූ සිතිවිලට වටිනාකමක් දීලා ඒ සිතිවිල පදනම් වෙලා ඇඟීම ගොඩනගමින් ඒකට ක්‍රියා කරන්න කිව්වොත් එහෙම ගෝසෙම ගන්න තීන්දුව ගෝසෙ මොකද්ද? මේ වැරදි තීන්දුව දෙන්නකට ඒ ක්‍රියාකාරකීන් අපවදාක ජීවිත හැමත් වෙනස් කරන්න පුළුවන්කම වෙන්නේ නැහැ. ඉතින් කලින් මොකද්ද? ප්‍රඥා සම්පේක්ෂව අපි සිතිවිල මොනවද කරන්න ඕන? අනියාකාරයෙන් ඇනලයිස් කරන්න ඕනේ, විශ්ලේෂණය කරන්න. හේතු මොකක්ද? හේතු මොකක්ද? ඒ අඩගත්තේ මොන වේද? ඇත්තටම සත්‍ය ස්ත්‍රියමක් නැත්නම් මගේ තුළ ගොඩනැගෙච්ච මනස්කාරයක්ද? නැත්නම් මගේ ගාව තියෙනා වූ තෘෂ්ණාවට සාපේක්ෂව නැත්නම් මගේ ගාව තියෙනා වූ බයට සාපේක්ෂව ගොඩනැගෙච්ච එකක්ද? කියලා හිතන්න අඩිනවද නැද්ද? ඒ ඉතින් උතර තමයි ඒකලගේ ගන්නා වූ අපි ඉමෝෂනල් නේ ඇඟෙන් කියන එක පාලනය කරන්න පුළුවන්කම තමයි. ඇඟෙන් කියන එක පාලනය කරන්න පුළුවන්කමක් අමුණොත් තමයි අපි කරන ක්‍රියාව මොකද්ද? නිවැරදි ක්‍රියාවක් වට අපිට පත් කරගන්න පුළුවන්කම තමයි. ඒකල සිතිවිලි කියන්නේ නිතර සිතිවිලි සම්බන්ධව අරියාකාර අවබෝධය ඇති කරගන්නවා කියලා කියන්නේ යෝනිසෝමනසිකාරය කියන එකනේ. යෝනිසෝමනසිකාරය කියන්නේ මොකද්ද? ප්‍රඥාවනේ. යෝනිසෝමනසිකාරය කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාට සාපේක්ෂව ඇතිවෙනා වූ ආවේගශීලී මනෝභාවය නිතර යටපත් කරන්න පුළුවන්කම වෙන වටිනාකම නැති. ඒ දුක ගොඩනැගෙන සමාධියනේ. ඒ දුක ගොඩනැගෙන්නේ සමාධිය. සමාධිමත් විදිහකින් වැරදි ඉමෝෂනලි කරනා ඒ ඇඟීමෙන් කරව කටයුතු කරන හැම ක්‍රියාවම නිවැරදි ක්‍රියාවක්. නිවැරදි ක්‍රියාව සිදු කරගෙන අපි සීලය කියන පරීක්ෂණය. නිවැරදි ක්‍රියාවෙන් අපි යොමු වෙනවා කියලා කියන්නේ සීලය කියන එක පරීක්ෂණය. එතකොට අරියාකර සිතිවිලි හඳුනා ගන්නවා, ඒ වගේම හැඟීම් පාලනය කරනවා, ඒ වගේම මොකද්ද? නිවැරදි ක්‍රියාවක් කරනවා. එතනම සිදු වෙනවා කියලා කියන්නේ අපි ලෞකික අංශයක සත්‍යක් විඳින දිනවල ඒ සත්‍ය භුක්ති විඳින පුළුවන්කමන්නේ උතුම් ආරියශාහි මාර්ගය. ඉන්නවල දකින්න කෙසේ වුණත් සිතිවිලි පාලනය කිරීම, ඇඟීම් පාලනය කිරීම නිවැරදි ක්‍රියාවක් කියන්නේ. ලෝකෝත්තර යමක් මාර්ග බලාපොරොත්තු පත් කරගන්න ඒකට තියෙන ලෝකෝත්තර ආරියශාහි මාර්ගය. ඒඳ මේ සැකේ කියන ධර්මතාවයක් විතරක් නෙවෙයි. අපි මනෝභාව ගොඩනගෙන සියලුම වැරදි, සියලුම ඇඟෙන් කියනක සියලුම ක්‍රියාකාරකම් අපි අරියාකාරයෙන්ම නිවැරදි කරගන්න ඕන නම් විභාගතුන්වන්ස දේශනා කරා වගේ සීල සමාධි ප්‍රඥා කියන ධර්මතාවය. ඒක වෙන ආකාරයෙන් අපි ස්ථාවරන්නේ කොග්නිටිව් බිහේවියර් තෙරපි නැත්නම් මයින්ඩ්ෆුල්නස් කොග්නිටිව් බිහේවියර් තෙරපි කියලා නොයෙක් ආකාරයෙන් විග්‍රහ කරාට අවසාන විග්‍රහ මොකද්ද? කොග්නිෂන් කියන අනුරාගික සිතිවිලිනේ, බිහේවියර් කියන චර්යාවනේ, මයින්ඩ්ෆුල්නස් කියන සීයනේ. ඒ නොයෙක් ආකාර ගැටෙන ඒගොල්ලොන්ට තේරෙන විදිහට දේශනා කරාට ඒ කාලේ ඉඳලා අපි මේ භාග්‍යවතුන් වහන්සේම ලෝකෙ තියෙන උතුම් වෛද්‍යවරයෙක්, මනෝවෛද්‍යවරයෙක්. උන්වහන්සේ අවුරුදු 2500 පෙරම මේ ප්‍රතිපදාව දේශනා කළා. මේ මොහොත දක්වා අපි ලක්ෂානාංශ දෙකක් කරලා තියෙනවා.
එන්දා මේ සීල සමාධි ප්‍රඥා වඩමින් ඒ දේ තුළ අපි මේ සැකේ කියන ධර්මතාව දුරු කරන්න එසේ පාලනය කරන්න අවම කරන්න පුළුවන්කමක් අම්මනාමස මේකින් බහැර අපිට ගොඩනේ ඉන්නා සැකේ කියන එක පාලනය කරන්න අපි බහැර කරන්න තියාවක් හම්බ වෙන්නේ. මම හිතන්නේ උන්වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්කම දැන් බුද්ධ ආදී අටතැන ගැන විචිකිච්ඡාව දුරු වෙන්නේ නම් තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව අපි උතුම් වූ සෝතාපන්න ඵලයට පත් වෙනකොට සෝතාපන්න ඵලයට පත් වෙනකොට අපේ සංයෝජන ධර්ම කීයද දුරු වෙන්නේ? තුනක් දුරු වෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඉතින් ඒ විචිකිච්ඡා බුද්ධ ආදී අටතැන පිළිබඳව දුරින් දුරු වී යන්නට පටන් ගන්නේ අර උන්වහන්සේ පෙන්වලා දීපු සීලය දියුණු වෙනකොට, සමාධිය දියුණු වෙනකොට, ප්‍රඥාව දියුණු වෙනකොට. එහෙම නැතුව ඒ සංයෝජන ධර්ම අහම්බයක් විදියට නැති වෙලා යන්නේ නැහැ. සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්න නම් සත්පුරුෂය අසුරු කරමින් ඊළඟට ඥානය දියුණු කරනවා. නුවණ දියුණු වෙන සද්ධර්මය අහන්න ඕනේ. අභිධර්මයේ විග්‍රහ කරනවා විචිකිච්ඡාව දුරු කරගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි බහුශ්‍රුත භාවය, දැනුවත් භාවය වර්ධනය කරගෙන. සැකය දුරු කරගන්න ඕන නම් දැනුවත් භාවය, බහුශ්‍රුත භාවය අසූ සහ පිරූතෙන් ඇති බවනේ. ඔබ තුල දියුණු පවුණු කරගන්න ඕන. ලෞකික දෙයක් ගැන වුණත්, ලෝකෝත්තර දෙයක් ගැන වුණත් සැකය දුරු වෙලා යන්න අපේ බහුශ්‍රුතකම වැදගත්. ධර්මය අහන්ට තථාගතයන් වහන්සේගේ උතුම් මාර්ගය පිළිබඳව, උතුම් නුවණ පිළිබඳව, උතුම් ගුණය පිළිබඳව අපිට සැක නැති වෙලා යනවා. සද්ධර්මයේ සැක නැති වෙලා යනවා, දුර වෙලා යනවා. උතුම් මහරහතුන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා ගැන සැක දුර වෙලා යනවා අපිට. එකක් ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට, ඒ දෙක ඒ ධර්මයේ ප්‍රගුණ කරනකොට, ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ඒ ධර්මයේ නැවත නැවතත් පුහුණු කරමින් යෝනිසෝ මනසිකාරයෙන් නැවත නැවතත් මෙනෙහි කරමින් ඒ අපේ ඥානයට එකතු කරගනිත්. පූර්ණ අවබෝධයට එකතු කරගනිත්. ඒ නිසා ලෝකෝත්තර ගමනට අවශ්‍ය කරන සැකය දුරු කරගන්නත්, ඒ වගේම ලෞකික ජීවිතයේ ප්‍රශ්න ඇති කරන නිසා සැකය, ලෞකික ජීවිතයේ උපදවන ප්‍රශ්න වලින් නිදහස් වෙන්නත් සැකය දුරු කර ගැනීම සඳහා අවසාන අපි දෙදෙනාගේම යෝජනාව තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම කුමක්ද? සීලය දියුණු කරන්න. චිත්ත ඒකාග්‍රතාවය, සමාධිය දියුණු කරන්න. තුන්වෙනි එක වැදගත්ම දේ තමයි ගැඹුරු විදර්ශනා ඥානය, ප්‍රඥාව දියුණු කරන්න. සීල සමාධි ප්‍රඥා දියුණු වෙන තරමට අපගේ ගාව තියෙන ලෝකෝත්තර විෂයන් පිළිබඳව තියෙන විචිකිච්ඡාත්, ලෞකික විෂයන් සහ සමාජ සම්බන්ධකම් වලදී අපට උපදවල සැකය ඇති කරන මහා විනාශයෙන් වළක්වා ගන්නට අපිට අනිවාර්යයෙන්ම පුළුවන්කමක් ලැබේ. ඉතින් ඔය ඇත්ත හැම කෙනෙක්ම හෝරාවකට අධික කාලයක් මද වේලාවක් මේ ධර්ම සාකච්ඡාව සමග එක්තැන්ව සිටියා. මම විශ්වාස කරනවා සැලකිය යුතු ධර්ම ඥානයක්, ඒ වගේම විෂය ඥානයක්, මනෝවිද්‍යාත්මකවත් අද දවසේ සැකය පිළිබඳව ඔබ ලබා ගත්තා. ඉතින් අද මේ පින්කම සිද්ධ කරන්නට යෙදුන යටිගම්මන පවුලේ පින්වත් පිරිස, විජේසිංහ පවුලේ පින්වත් පිරිස, ධනපාල පවුලේ පින්වත් පිරිස ඉතාම ශ්‍රද්ධාවෙන් මේ පින්කමට දායක වුණේ. බුද්ධාගොඩ පවුලේ පින්වත් පිරිසත් ඒ පින් කටයුත්තට දායක වෙන බව ඒ පින්වත් දායක පිරිස අපට සීකඳවනවා. ඉතින් ඇත්තන්ගේ පවුල් පරම්පරාවර මියගිය අම්මා තාත්තට පින් දෙන්න, ඥාති හිත මිත්‍රාදීන්ට පින් දෙන්න තමයි ඒ ඇත්තෝ මේ පින් කටයුත්ත කළේ. එංගලන්තේ වැඩම කරපු වෙලාවක අපේ මහත්මාණන් මට මතකයි අපි නොටින්හැම් පළාතේදී නේද, කේම්බ්‍රිජ් වලදී අපි මුණ ගැහුණා. එයත් එහි සිට කෙරිච්ච සද්ධර්ම දේශනාවක්. ඉතින් ලංකාවට ආපු වෙලාවේ මේ පොය දවසේ මේ උතුම් පින්කමටත් දායක වෙන්න ලැබීම එයත්න්
සලකන්නේ ඇත්තන්ට ලැබිච්ච උතුම් භාග්යක් අවස්ථාවක් විදියට. ඉතින් රැස් කරගත්ත පින් කුසල් අනුමෝදනා කරමු. ඔබ හැමදෙනාගේම පවුල්වල නමින් මියගිය ඇත්තන්ට රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට සේසේම කොරෝනා වෛරසය නිසාවෙන් මේ වෙනකොට 700කට අධික පිරිසක් චීනයේ මියගොස් තිබෙනවා. ඒගොල්ලෝ අසරණ තත්වයකට පත් වුණේ. ඒ සියලුම මිය ගියපු ලෝකවාසී ජනතාවට විවිධ විපත් වලින් මිය ගිය ලාංකීය ජනතාවට මේ පින්වත් වේවා සුවපත් වෙත්වා සපවත් වෙත්වා දුකින් මිදෙත්වා අපගේ ඥාතිහිත මිත්‍රාදීන් මේ පින්බලෙන් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා සාදු 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 සම්‍යක් දෘෂ්ටික උතුම් පින් කැමති දෙවිවරු මේ පින් අත් කරගනිත්වා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය ඒ පවුල් හතරෙම සියලු දෙනාටම ලැබේවා කරදර නොවේවා බාධක නොවේවා අපල උපද්‍රව නොවේවා ඔබට මේ උතුම් ධර්මඥානය ලබා ගන්නට උපකාර වෙන උතුම් මහා සංඝරත්නයට ඒ වගේම ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ දායක සභාව උතුම් Facebook පිටුව ඔස්සේ මේ ධර්මයේ සංනිවේදනය කරන ඒ Facebook පිටුව කරගෙන යන ඒ තරුණ මහතුරු දෙපළ අපේ හර්ෂ සහ ප්‍රසංග මහත්මයා ඒ අතන්ට ඒ වගේම ඔබ හැමදෙනාටමත් හැමදාම පින්කම් සංවිධානය කරන මේ ස්ථානෙට එන ඒ වගේම රෝගීව රෝහල් මත දුක් විඳින විශේෂයෙන්ම මේ උද්ගත වෙච්ච අවාසනාවන්ත තත්ත්වයේ ලංකාවේ රෝහල් වලත් විදේශ රටවල් වල රෝහල් වලත් දුක් විඳින සියලු දෙනාට ඒ වගේම මේ රෝගීන්ට තමන්ගේ ජීවිතය නොතකා ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සියලු දෙනාට සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා කරදර දුරු වේවා බාධක දුරු වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා උතුම් දිව රාජ සමූහය මේ පින්බෙල අමා මහ නිවනම අවබෝධ කරත්වා සාදු 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 අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් කුසල් පාරමිතා වේවා උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කරගන්නට ඔබ අප හැම දෙනාටම අදහුම්කම් දීපු සද්ධර්ම දේශනාවද පාරමිතා ධර්මයක්ම වේවා සාදු 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 විශේෂ මතක් කිරීමක් තිබෙනවා ඒ තමයි අපේ අතුරුගිරියේ තිබෙන සිහ අභිමානී කියලා සංවිධානයක් තියෙනවා මේ පළාතේ ප්‍රධාන පන්සල් ඔක්කොම එකතු වෙලා ඒ හාමුදුරුවරු දායක සභාවල් එකතු වෙලා ගොඩනගපු සංවිධානයක් ඒ සංවිධානය ඊටාම උතුම් සමාජ සත්කාරයක් කරනවා 2020 පෙබරවාරි මාසේ 15 වෙනි සෙනසුරාදා උදේ 7:30ට අතුරුගිරිය නගරාශ්‍රිතව ඒ සිද්ධ කරන්නේ පිණ්ඩපාත චාරිකාමය පින්කමක්. මේ පිණ්ඩපාත චාරිකාවට වැඩම කරනවා විශේෂයෙන්ම අරන්තලාවේ භික්ෂු ඝාතනය සිද්ධ වෙච්ච ඒ පිරිවෙන් ආයතනයේ වැඩ ඉන්න වර්තමාන ස්වාමීන් වහන්සේලා ඊටාම දුෂ්කර පළාතක අම්පාරේ අරන්තලාවේ. ඒ වගේම මඩකලපුව මංගලාරාම විහාරස්ත පිරිවෙනේ ස්වාමීන් වහන්සේලා 75 නමකට අධික ස්වාමීන් වහන්සේලා 15 වෙනිදා පෙරවරු 7:30 සිට 100 නමක් පමණ ස්වාමීන් වහන්සේලා අතුරුගිරිය නගරය හරහා ඒ පිණ්ඩපාත ට ආරාධනා කරනවා ඒ ස්ථානෙට නගරයට එක්රොක් වෙලා උන්වහන්සේලාට අවශ්‍ය කරන පහසුකම් ආහාර පානම එමේ උන්වහන්සේට අපිට පූජා කරන්න පුළුවන් ඇඳ ඇති තුවා උන්වහන්සේලාට දත් මදින දත් බෙහෙත් දත් බුරුසු ඉස්රාවුල් බාන්න අවශ්‍ය කරන දේවල් උන්වහන්සේලාට බෙහෙත් අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය උන්වහන්සේලාට සිවුරු පිරිකර අපිට පූජා කරන්න පුළුවන් දුෂ්කර පළාතකින් වඩින ස්වාමීන් වහන්සේලා සියනම ඉතින් ඒ පින්කමට ඔබට දායක වෙන්න කියලා අපි යෝජනා කරනවා ඔබ හැම දිනාටම එන 15 වෙනි සෙනසුරාදා උදේ 7:30 ඉඳලා උන්වහන්සේලා පිණ්ඩපාතයේහි වැඩම කරනවා ඒ සඳහා සිහ අභිමානී සංවිධානය අපි ආශිර්වාද කරනවා ඒ සංවිධානයේ පිරිසට පළාතේ හාමුදුරුවන්ගේ උපදෙස් ඇතුව ඒ පින්කම සූදානම් කිරීම පිළිබඳව එයත් මතක් කරන ගමන් අපි හැම දිනාටම මේ උතුම් පොය දවසේ උදේ ඉඳලා මේ වෙනකම් කරගත්ත සියලු පින් කුසල් බලයෙන් නිවන් සොයම අවබෝධ වේවා සාදු 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 ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා
පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මම් පරන්ති තී කවුරුත් වන්දනා කරගන්නට අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා බචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලති සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සද්ධර්මයම අවබෝධ වේවා